පේනවා. මොකද ඒවා අල්ලන විදිහට. එතකොට ඒක ෆ්‍රීකවන්ස් කරනවානේ. ඒ කියන්නේ මේ නාලිකාව අපි ටියුන් කරනවානේ අන්න ඒ වචනේ හරිය. ටියුන් කරනවානේ මේ නූතන වචන භාවිතා කරන්නේ නූතන උපමාවක්. ඉතින් දැන් මේ ටියුන් කරනකොට අපි ඒ නාලිකාවම හරියට ෆ්‍රීකවන්ස් කරනවා ටියුන් කරනවානේ. මෙන්න මේ කතාවේ පරම සත්‍ය තුල ඇත්තටම ඔබ ටියුන් කරනවා. ඔබ මේක ෆ්‍රීකවන්ස් එකක් අල්ලනවා. දැන් ඔබ නිවන් දකින්නවා කියන්නේ ෆ්‍රීකවන්ස් එකක් අල්ලනවා හා සමානයි. ඔබ මේ ෆ්‍රීකවන්ස් එක අල්ලනවා හා සමානයි. ඒ උපමාවක් ගන්නෙ. ඔබට නිකන් මේක උපමාවකින් පෙන්නන්නේ. ඔබ මේ කියන වචන ගැන අවබෝධය යොමු කරනකොට මේවා ඔබ තුල ජීවමාන වෙනවා. අතුලාන්තයේ ඔබට එන අරමුණු හැමදේම ඔබ ගලපලා බලන ඔබ තුල ධර්මය ජීවමාන වෙන ගන්නවා. ඒ කියන්නේ සම්බෝධිය වැඩෙනවා කියන්නේ ඒකටයි. සම්බෝධිය වැඩෙනවා කියන්නේ ඔබ බෝධිඅංග වැඩෙනවා. ඒකට ධර්මයේම ඔබ ධර්මයේ බවට පත් වෙනවා. එතකොට මේ පුජ්‍යල කතාව මායාව බොරුව ඔබ අවබෝධ කරගන්නම වෙනවා. ඒක නාම රූප හැදෙන හැටි ඒ හොඳට දකින්න කොටයි ඒක වෙන්නේ. එතකොට ඒ අවබෝධ කරගත්තොත් තමයි ඔබට මේ කතාව හොඳට ලියා ගන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි මේකෙන් වෙන්නේ යමෙක් මේක අවබෝධ කරගන්නවනේ. දැන් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකන් කවුරුත් මේ ගැන සත්‍ය අවබෝධ වෙලා තිබුණේ නැහෙනේ. දැන් අපේ ගෞතම බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ ලෝකෙට මේ ධර්මයේ අවබෝධ කරගත්තකොට ඒතර සිද්ධාර්ථ තාපසතුමා අපි එම ගමු සිද්ධාර්ථ තාපසතුමා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ මේ පරම සත්‍ය අවබෝධ කරගන්න එකනේ. ඒතර සිද්ධාර්ථ තාපසතුමා ගාශීර්ෂයේ බෝධිමූලයේ එතකොට අලියම තුන්යම ඔබ දන්නවා මැදියම කොහෙවත් ගිහිල්ලා නෙමෙයි සිත තුලින්ම කාම භූමිය රූප භූමිය අරූප භූමිය තුන් භූමිය ජය ගන්නවා කියන්නේ ත්‍රිලෝකනාථ කියන්නේ මේ තුන් ලෝකෙම ජයගත්තා කියන්නේ මේ සිත තුලින්නේ. ඒතකොට සිතනේ ඔබ ගාවක් තියෙන්නේ. ඒතකොට මේ සිතම නේද මේ පරජානාති කරගෙන තියෙන්නේ. සිත නේද අවබෝධ කරගෙන තියෙන්නේ. ඒතර සිතේ සත්‍ය නේද අවබෝධ කරගෙන තියෙන්නේ. ඒතර සිතේ මායාව නේද දකින්නේ. ඒතර පටිච්ච සමුප්පාදය කියන්නේ සිත හැදෙන හැටි නේද. ඒතර පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා කියන්නේ සිත අවබෝධ කරනවා කියන්නේ සිත කියලා දෙයක් නැති බවම නේද අවබෝධ වෙලා තියෙන්නේ. අවසානයේ අවබෝධ වෙලා තියෙන්නේ මේ සියලුම මේ දැන් රූප භූමිය කියන්නේ සිතේම එක්තරා අවදියක්. ඒතර අරූප භූමිය කියන්නේ සිතේම එක්තරා අවදියක්. එතකොට මේ තුන් භූමිය කියන්නේ මේ සිතේම දැන් මේක මේ විදිහට කතා කරමු ගැඹුරු පරයයට ගියොත් එහෙම මේ සිතේ අරූපේ කියන්නේ රූපේ කියන්නේ සිතේම තියෙන රූප සංඥා. අරූපේ කියන්නේ සිතේම තියෙන මේ ස්කන්ධයේ ස්වභාවය. අරූප සංඥා. රූපේ කියන්නේ ඔබ මේ ගන්න දැන් ශබ්ද රූප ගන්ධ රූප ඒ රූපේ තුල ඔබ සංඥාවක් රූපයක් කරගෙන ඉන්නවා. ඒක රූප සංඥාවක්. ඒකත් මේ සේරම සිතේ ස්වභාව සිත හැදෙන හැටි කතා කරනකොට මේ ස්වභාව ටික ඔබට මතුවෙනවා. මොකද මේක අතුලාන්තයෙන් ඔබට මේ අභිඥා සකස් වෙනවා කියන්නේ ඇත්තටම අපි දැන් ධර්මයේ තුල ඔබට අහන්න ලැබෙන ඒ වචන ප්‍රඥා භාවයේ තබ්බ විඥානං පරිඤ්ඤයං කිය. ඒතර ප්‍රඥාව කියන්නේ විඥානය කියන්නේ සිත. ඒතර ප්‍රඥාවෙන් තම විඥානේ සිත මායාව බව සිත එතන සකස් වෙලා නැති වෙන බව පවතින සිතක් නැති බව දැකීම. සිත අනිත්‍ය දකින්නවා කියන්නේ ඒක අනිත්‍ය දකින්නවා කියන්නේ මේ බාහිර බඩු මුට්ටු වල අනිත්‍ය නෙමෙයි. ඒත් අනිත්‍යයක් තියෙනවා. නමුත් ඒක සිතෙත් අනිත්‍යයි. සිත අනිත්‍යයි කියන්නේ සිත කියලා දෙයක් නැහැ. සිත කියලා දෙයක් නැහැ. ඒක මායාවක් සකස් වෙන මායාව සකස් වුණු තැනම නැති වෙනවා. අවුත්තා සම්බුතං උත්තානම් භවිස්සති. එතකොට මේක අවබෝධ කරගන්න ඕනේ. මේක කොහොමද වෙන්නේ කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඊට පස්සේ අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඒ එකම කතාවක් තමයි මේ සේරගෙම්ම කියන්නේ. මේ සිත තුළ තමයි ලෝකෙකුත් නැවෙන්නේ. සිතේනේ ලෝකෙම වෙන්නේ. ඔව් චිත්තේන නියති ලෝකේ කියන්නේ ඒකයි. සලායතන ලෝකෝ කියන්නේ ආයතන හැදෙන්නේ චිත්තය. ඒ චිත්තේ සලායතන වලින් හැදුණු ලෝකෙම තමයි චිත්ත ලෝකේ. ඒකයි චිත්තේන නියති ලෝකේ කියන්නේ. එතකොට මේ පරම සත්‍ය අවබෝධ කරනවා කියන්නේ සිතමයි අපි අවබෝධ කරන්නේ. සිතේ සත්‍ය තමයි අපි දකින්නේ. එතකොට සිත අවබෝධ කරගන්නවා කියන්නේ සිතේ සත්‍ය දකින්නවා කියන්නේ
ඒ කෙනාට මේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කෙනා නැති වෙලාම යනවා. කෙනෙක් එහෙම ස්වභාවයක් නැති වෙලා යනවා. මෙතන අවබෝධ ඥානයක් ඇති වෙනවා. ඒ නාමයයි රූපයයි ගැට ගැසීමයි සිත කියන්නේ. සිත හැදෙනවා කියන්නේ. ඒකයි අවබෝධ කරන්නේ. ඒකයි විඥානය කියන්නේ. විඥානය තමයි සිත කියන්නේ. ඒකට ප්‍රඥා භාවේතබ්බං විඥානං පරිඤ්ඤයං කියනකොට ප්‍රඥාව කියන්නේ මේ අවබෝධය විඥානයේ අනිත්‍ය දැකීම කියන්නේ ඔකට. විඥානයේ අනිත්‍ය දකින්නවා කියන්නේ විඥානයේ සකස් වෙන හැටි දකින්නවා නාමේ රූපේ. නාමේ රූපේ දකින්නවා නම් තමයි නාමේ මොකද්ද රූපේ මොකද්ද මේ දෙක එකතු වෙලා කොහොමද විඥානයක් හැදෙන්නේ කියන එක දකින්න එක තමයි විඥානයේ අනිත්‍ය දකින්නවා කියන්නේ. ඒතකොට විඥානයක් ඒක දෙක වෙන් වෙනකොට විඥානය නැති වෙනවා. ඒක නැති වෙන බව දැනෙන්නේ ඒ කියන්නේ මේ ප්‍රඥා භාවේතබ්බ විඥානම් පරිඤ්ඤයකට මේ ප්‍රඥාවේ කියන්නේ විඥානේ මේ සිතේ අනිත්‍ය සිත මායාව දකින්න එකයි ප්‍රඥාව කියන්නේ. එතකොට ඒකම දැනෙන්නේ කොහාටද? දැන් විඥානේ කියන්නේ සිත නම් සිත කියලා දෙයක් නැත්තම් මේක දැනෙන්නේ කොහාටද? ඒ දැනීමයි ඥානෙ කියන්නේ. ඥානය කියන එකේ මූලික අවස්ථාවට ගියාම අපි අර කලිනුත් දැන් අපි කියන්නේ ගියේ මුල් අවස්ථාවට ගියාම ඥානය කියන්නේ මොකද්ද කියලා දැන් ඔබ සතිය වඩනකොට දැන් මූලික අවස්ථාව සිත විසිරෙනවා. සිතට එන විසිරෙන එක අපි මුලින් හිත විසිරෙන එක නවත්ත ගන්න අපි සති කමඨාන වඩනවා. එතකොට සතිය කියලා කියන්නේ විසිරෙන හිත එක අරමුණකට සීමා කර ගන්නවා. එතකොට එක නිමිත්තකට ගැට ගහ ගන්නවා. ආස්වාස ප්‍රාසන ඒ නිමිත්තට සති නිමිත්තට ගැට ගන්නවා. එතකොට බුද්ධානුසද බුදු රූපයට ගැට ගන්නවා. ඒ වගේම යම් කිසි එක අරමුණකට නිමිත්තකට එනේන සිතම එකම නිමිත්තට ගැට ගසා ගැනීම විසිරෙන්නේ නැතුව තබා ගැනීම තමයි සති නිමිත්ත වඩනවා කියන්නේ. එතකොට මේ කරන්නේ අපි අර යුද්ධයට යන ආයුධයක් හදා ගන්නවා වගේ වැඩක්. ඒ කියන්නේ උපමාවක්. ඒ කියන්නේ මේ සිත දකින්න සිත විසිරනකොට බෑ. සිත වැහිලා තියෙන්නේ සිතුවිලි වල. සිතුවිලි වැඩි නම් මේ සිත දකින්න බෑ. එතකොට සමාධිය අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය නිසයි. ඔය නිසයි ඇත්තටම සිත දකින්න ගැඹුරු ඥානය අවදි කරගන්න ඒ තමයි ඒක අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් මේ දැන් මෙතන අපි කතා කරන්න ගියේ ඥානය කියන්නේ එතකොට සති නිමිත්ත මෙහෙම වඩනවා නම් එක දවසක් හරි මෙහෙම වඩපු කෙනෙකුට එයාට දැනෙනවා මේ කියන එක ඒ සති නිමිත්ත අල්ලනකොට සිහිය හුස්ම වදින තැනට සිහිය පීඨවන හොඳට බලන්න. හුස්ම වදින තැනට තොලාග්‍රේ වදින නාසිකාග්‍රේ හෝ තොලාග්‍රේ හෝ වදින තැනට සිහිය පීඨනවා. අන්නේ සිහිය පිහිටන එක ඒ සිහියකින් හුස්ම වැදෙන හැටි දැනෙනවා. ඒ දැනෙන්නේ සිතුවිල්ලට නෙමෙයි. ඒතර සිහියක් පිහිටනවා. හැබැයි දැන් මෙතන ආස්වාස ප්‍රස්වාසයේ අර දිග ලෙස කොට ලෙස දීගං වාස සතෝ දීගං අස්සසාමිති පජානාති රසං වාස සතෝ රසං සාසාමිති පජානාති කියන එක ඒක වෙනමයි සිහිය වෙනමයි. ඒක නිමිත්තට සිත තියාගන්න එක වෙනයි ආස්වාස ප්‍රස්වාසය අනේක වෙනයි. මේ සිතේ ස්වභාව දෙකක්. මේ ඒ කියන්නේ මේක සිතුවිල්ල මේක සිහිය. සිහියයි නුවණයි වෙනයි. මේක දකින්න ඕනේ මේ සිතේ ස්වභාව දෙකක්. ඒ කියන්නේ ඔබේ දැන් සිතට සිතුවිල්ලක් ඇති වෙලා නැති වුණු බව දැනෙන්නේ ඥානෙට. ඒක සිහිය. ඒ සිහිය කියන එක ගැඹුරු කතාවක්. දැන් ඒකෙන් තමයි ඔබ නිවන් මාර්ග යන්නේ. ඒකෙන් තමයි ඔබ මේ ඥාන අවදි වෙන්නේ සත්‍ය දකින්නේ. ඥාන අවදි වෙන්නේ සත්‍ය දකින්නේ ඔබගේ මේ එනේන සිතුවිලි ඇති වෙන නැති වෙන බව දකින්න එකනේ විපස්සනාව කියන්නේ. ඒ නේන අරමුණ සත්‍ය දකින්න එකනේ ඒකනේ එනේන සිත ඇති වෙන නැති වෙන ඒ ප්‍රවාහය දකින්න එක තමයි විපස්සනා කියන්නේ. ඒක විදර්ශනා කියන්නේ විදසුන් නුවණින් ඒ අරමුණක් දිහා දකින්න එක. එතකොට මේ එනේන සිත දකින්න සිහියෙන් ඒක ඥානෙ. ඒ ඥාන අවදි වෙන්නේ. ඒ ඥානේ කරා යන ගමන තමයි මුලින්ම සිහියයි නුවණයි කියලා කියන්නේ. මුලින්ම එකපාරට මේ ඥානය කියන වචනේ ගන්න බැහැනේ එතනට සිහියනේ තියෙන්නේ.
ඒ සිහියනේ පවත්වන්නේ. ඊට පස්සේ ඒ සිහිය තමයි ඒ සිහිය තමයි ඊට පස්සේ යට තියෙන අවබෝධය තමයි නුවණත් එක්ක යන්නේ. සිහියයි නුවණයි ගමන යන්නේ. ඒ ගමන යන්නේ. එතකොට ඒ ගමන තමයි යනකොට සිහියත් එක්කලා ඒ යන ගමනට මේ දෙන විපස්සනාවට එනකොට ඥාන පැත්තට එන්නේ. විපස්සනාවට එනකොට අර ධර්මයේ දැනගත්ත ධර්මයේ ගලප ගන්නවා. දැනගත්ත ධර්මයේ ගලපන්න ගියාම තමයි මේ ධර්මතාවය දකින්න ගියාම තමයි එතන තමයි ඥානවදි වෙන්නේ. එතනින් තමයි මේ එන අරමුණේ සත්‍ය දකින්න තැනයි ඥානවදි වෙන්නේ. ඒතකොට ඥානෙට හේතු වෙන්නේ සිහියයි නුවණයි. සිහියම තමයි ඥාන බවට පත් වෙන්නේ. ඒතකොට මේ ඥාන තමයි අභිඥා බවට පත් වෙන්නේ. මොකද මේ ඥාන කියන්නේ ඊට පස්සේ දැන් මේක විපස්සනාවට එනකොට ඥානවදි වෙන්නේ. ඒක ඥාන පැත්ත. දැන් මේක ඇවිල්ලා සම්මුතිය අපි කතා කරන වචන. නමුත් මේවා සංඛාර. නමුත් මේ සංඛාර අපි මේ තුල මානසිකාරයේ මුදවන්න භාවිතා කරනවා. ඇත්තම කිව්වොත් අර මේකෙම මේක නැති කරන්න යන්නේ. අතර මේකෙම මේක නැති වෙනවා. ඒකෙන් මේක නැති වෙනවා. සිතින් නැති වෙන්නේ සිතම භාවිතා කරලයි. මේක ඒ වගේ උපමාවක් තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට මේක තමයි අපි කියන්න යන්නේ. එතකොට මේ ඥානය අවදි වෙන්නේ මේ දර්ශනය ඥානෙ තියෙන කෙනා. ඒ කියන්නේ දර්ශනය කියන්නේ තමන් දැනගන්නවා මේ ලෝකේ ඇත්තන් නෙමෙයි කියලා ඉස්සලා දැනුමට. විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානන් ලෝකේ ඇත්තක් නෙමෙයි බව දකින කෙනානේ දුක්ඛ දෝමනස්සේ මිදෙන්නේ. හතර සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නෙම කායේ කායානුපස්සී විහෙරති විනේය ලෝකේ අවිඥාන විනේය ලෝකේ කායේ කායානුපස්සී විහෙරති විනේය ලෝකේ කායේ කායානුපස්සී විහෙරති දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවානං සමතික්කමයි විනේය ලෝකේ කායේ කායානුපස්සී විහෙරති කියලානේ පටන් ගන්න. එතකොට විනේය ලෝකේ කායේ කායානුපස්සී විහෙරති දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවානං සමතික්කමයි කියලානේ. එතකොට විනේය ලෝකේ වේදනානුපස්සී විහෙරති දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවානං සමතික්කමයි. එතකොට මේ විනේය ලෝකේ චිත්තානුපස්සී විහෙරති දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවානං සමතික්කමයි කියලා ඒ පැත්තට යන්නේ විනේය ලෝකේ චිත්තානුපස්සී විහෙරති. විනේය ලෝකේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පැහැදිලිවම තියෙනවා විනේය ලෝකේ කායේ කායානුපස්සී විහෙරති කියලා. එහෙමනම් මේ විනේය ලෝකය කියන්නේ ලෝකේ සත්‍යක් නොවන බව දකින්නේ. ලෝකයේ ඇත්තක් නෙමෙයි. සතර සතිපට්ඨානය වඩන්නේ ලෝකේ ඇත්තක් නෙමෙයි බව දකින්නයි. ලෝකේ මා ඇත්තක් නෙමෙයි බව දකින්න කියන්නේ මේ අපි දකින ලෝකේ ඇත්තක් නෙමෙයි. ඒක දකින්නයි සතර සතිපට්ඨානය අවශ්‍ය වෙන්නේ. දැන් සතර සතිපට්ඨානය වඩනකොට ඔබ දකිනවා ආනාපාන සති භාවනාව කායානුපස්සනාව වඩනකොට ආනාපාන සති භාවනාව ඒ වගේම ඔබ දකිනවා ධාතු මනසිකාරය වඩන ආකාරය ඒ වගේම ඔබ දකිනවා ඉන්ද්‍රිය පරෝපරය වඩන ආකාරය ඒ වගේම ඉරියාපත භාවනාව ධාතු මනසිකාර භාවනාව ඉන්ද්‍රිය සංවර භාවනාව ඒ වගේම නවසීවතක 9ක් එතකොට නවසීවතක භාවනාව. මේ කෙනාගේ විදියට තමයි මේ කෙනාට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපයෙන් මිදෙන්න. රූපයෙන් මිදෙන එක තමයි කායපස්සනාවේ පෙන්වන්නේ. ඇත්තටම රූපේ අපි අල්ලගෙන ඉන්නේ. රූපේ කිව්වහම ගැඹුරු මාතෘකාවක්. රූපේ කිව්වහම අපේ කයත් රූපෙමයි, බාහිරත් රූපෙමයි. බාහිර කයත් දෙකම රූපයක්ම. රූප කියන්නේ දැන් ඒක විශාල කතාවක් ගන්න පුළුවන්. අපි ගොඩාක් පැහැදිලි කරගෙන අවිලා තියෙනවා. ඔබටම රූප කාණ්ඩ 28ත් එක්කම රූප කලාප වලටම ගිහිල්ලා ගැඹුරු පරයක් පැහැදිලි කරා. හැබැයි බුදුන් වහන්සේ අපි අර අන්තිමටම පැහැදිලි කරගෙන එනකොට ඔබට තේරුණා මෙතන රූප කලාප වලින් ප්‍රසාද රූප කලාපයක් හැදෙන හැටි ගන්නකොටම බුදුන් වහන්සේ පෙන්නනවා ඒක මනාකොට.
රුප්පන්තිකෝ ආවුසෝ රූපං වදේති කියනකොට රුප්පණේ වන අර්ථයෙන් රූපේ පනවන. රුප්පන්තිකෝ ආවුසෝ රුප්පන්තිකෝ ආවුසෝ රූපං වදේති කියනකොට පේනවා රුප්පණේ වන අර්ථයෙන් රූපේ කියනකොට. එතකොට මේ කුමකින් රුප්පණේ වේද කියනකොට සීතස්ස උෂ්ණත්ත එතකොට සීතස්ස රුප්පණේ එතකොට උෂ්ණත්ත එතකොට දන්ත මගත වාසා සපසිරිපස්සානං තමයි රුප්පණේ වෙනවා කියලා ගන්න. ඒ කියන්නේ උණුසුමෙන් රුප්පණේ වෙනවා, සීතලෙන් රුප්පණේ වෙනවා, දන්ස මගත වාසා සපසිරිපස්සාන රුප්පණේ කරනවා කියන්නේ මොකද්ද මේ මහා දැන් මෙතන ප්‍රසාද රූපයක රුප්පණේ වෙන්නේ ඇත්තටම ওই ටිකෙන් තමයි. රුප්පණයක් තමයි ප්‍රසාද රූපවල තියෙන්නේ. ප්‍රසාද රූපයක් කියන දැන් චක්කු ප්‍රසාද රූපයක් ගත්තාම චක්කු ප්‍රසාද අපි කෝ චතු සමුත්ථාන වලින් මේක කම්මචිත්ත ඍතු ආහාර කියලා බෙදලා රූප කලාප 54කින් එන්නේ කියලා එතනදී අපි සුද්දාෂ්ටකේන මේ හැම එකටම ගන්න හැම එකම තියෙන ශක්ති ස්වභාවය සුද්දාෂ්ටකේ ඒක රුප්පණේ වෙනවා. ඒ උණුසුමින් රුප්පණේ වෙන එක තමයි ඒකේ පෙන්නන්නේ ඊතු කම්මචිත්ත ඍතු කිය. ඊතු කියන්නේ මේ සුද්දාෂ්ටකේ තියෙන සුද්දාෂ්ටකේම මේක එහෙම තියෙන එකක් නෙමෙයි. දැන් වචනේ ගත්තොත් සුද්දාෂ්ටකේ තියෙන වෙනවා. සුද්දාෂ්ටකේ එහෙම එකකුත් නැහැ. මේ ශක්ති ස්වභාවයේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ ඇවිල්ලා ස්වභාවයක්. ඒ කියන්නේ මේ ස්වභාදහමක් වගේ. මේ කියන හැම වචනයක්ම වරදිනවා. ඒකට හේතුව මේ වචන සම්මුතිය තුළ අන්තයක් තියෙනවා. නමුත් මේ කියන පැහැදිලි කිරීම වල ඒ තියනවා කියන අන්තේ නෙමෙයි සකස් වෙනවා කියන ස්වභාවයක් මේකේ තියෙනවා. ඒක අන්තයක් නැති වචන නැහැ කොහෙවත්. අන්තයකින් තමයි වචන තියෙන්නේ. නමුත් මේකේ අන්තයක් නැති වෙනවා කියන්නේ මොකද්ද? එක්ක තියෙනවා එක්ක නැහැ කියන එකනේ අන්තය තියෙන. එහෙම එකක් නෙමෙයි. හේතු තියෙනකොට ඒ නැති වෙන එක තමයි ධර්මයේ තියෙන හැම භාෂාවම එහෙනම් ඔතනට එන්න ඕන මජ්ජ ඥානං කියන තැනට. මජ්ජ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා කියන්නේ අන්ත වලින් මිදුණු තැනකින් ධර්ම දේශනා කරනවා කියන එක. අන්ත වලින් මිදුණු තැනකින් ධර්ම දේශනා කරන්න කියනවා කියන්නේ මහා ධර්මතාවයම එළියට එනවා කියන එකයි. මහා ධර්මතාවය කියන්නේ අන්ත නැති තැන මේ භාෂාව පව මේ විදිහට පෙන්වන්න පුළුවන් අන්ත තියෙන හැටි. මේවේ අන්තයක් තියෙනවා. දැන් එතකොට තමයි අපි මේ අසරණ වෙලා තමයි කොහොමද මේක එලි කරන්න වෙන්නේ. දැන් බුදුන් වහන්සේ පවා බුද්ධත්වයේ ලැබලා අවසානයේදී මේක කොහොමද මිනිස්සුන්ට දේශනා කරන්න කියන හිතන්නේ ඇත්තටම මේ අන්තයක් නැති ස්වභාවයේ පුදුම වෙහසක් ගන්නවා. අපිට තේරෙනවා බුදුන් වහන්සේ පැහැදිලි කරනව බලනකොට. පුදුම වෙහසක් ගන්නවා. එදා බුදු සමය තුල බැලුවාම ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ හිටියේ තනිකරම දෘෂ්ටිගත අන්තවාදී දෘෂ්ටිගතවල. අන්තවල දෘෂ්ටිවල හිටියේ. ඔවුන්ට තිබුණා බ්‍රහ්ම ලෝක, ඔවුන්ට තිබුණා මහා බ්‍රහ්මයාදී මවලා තියනවා කියලා ඔවුන්ට ලොකු කතා තිබුණා. ඉතින් ඒව එකපාරටම නෑ කියන්න ගියාම ගැටෙනවා. ඒක කවුරුත් එතකොට මේ ධර්මයට අනුගත වෙන්නේ නෑ. ඒක නිසා බුදුන් වහන්සේ ඒව නෑ කියනවට වැඩිය ඒවත් එක්කම ගිය කතාවකින් මේ කතාව පැහැදිලි කරනවා. හැබැයි බුදුන් වහන්සේ මේ කතාවයි පැහැදිලි කරන්නේ. ඔවුන ගන්න කියන කතා ටිකක් තමයි මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා ඔය දිව්‍ය ලෝක කතා, බ්‍රහ්ම ලෝක කතා සේරම බුදුන් වහන්සේගේ ඔය දැන් අද සමාජයේ ඉන්න ඔය මුල් කෑල්ලයි අරන් කියන්නේ. අග මුල මැද හොඳට ගලපලා බණක් කියනවනම් ඒ බුදුන් වහන්සේ මුලින් පෙන්නන එක නෙමෙයි බුදුන් වහන්සේ අවසානයේ පෙන්නන්නේ. බුදුන් වහන්සේ දානේ පෙන්නනකොටත් දානේ තිරිසන් සතාට දෙන දානේ උසස් මේ දුසිල්වතාට දෙන දානේ ඊට වැඩිය සිය උසස් කියලා පෙන්නලා ඊට පස්සේ සිල්වතාට දෙන දානේ උසස් කියලා පෙන්නලා ඊට පස්සේ මහත්ඵල මහානිසංස උතුමාන්ට දෙන දානේ උසස් කියලා පෙන්නලා ඊට පස්සේ බුදුන්ට දෙන දානේ උසස් කියලා පෙන්නලා ඊට පස්සේ බුදුන් වහන්සේ මගපල්ලාබින්ට දෙන උසස් කියලා පෙන්නලා නවත්තන්නේ නැහැ. බුදුන් වහන්සේ මේ ඔක්කොම කියන්නේ මේවා පොඩි දෙයක් ඒ කියන ටික. ලොකු දෙයක් කියන්න. ඒ ලොකු දේ තමයි මේ ඔක්කොටම වැඩිය මේ සිත එක් මොහොතක් දැකලා මිදෙනවා නම් එයයි මහණෙනි උතුම් කියන එක තමයි. මේ දාන 1000ක් දෙනවට වැඩිය දානේ ගැන කියාගෙන කියලා බුදුන් වහන්සේ කියන්න උත්සාහ කරන දේ තමයි ධර්ම දානේ දාන 1000ක් දෙනවට වැඩිය උසස් කියලා. ධර්මයේ කියන්නේ මේ සිත සත්‍යයක් නොවන බව දකින එක. ඒකමයි ධර්මයේ කියන්නේ. ඒ ධර්මයේ තමයි මේ බුදුන් වහන්සේ දෙන්න යන්නේ. බුදුන් වහන්සේ ඒක දෙන්න බෑ මේ මිනිස්සුන්ට. එදා බුදු සමයට ගියාම මනසින් හරි කෙනෙක් යම්කිසි විදිහට මේවා ගැඹුරින් ගැඹුරට යන කෙනෙකුට මේවා හරි පුංචි දේවල්නේ.
මේව ගලපන එක මේ හොඳට ගැලපෙනවා. මේ හොඳට තේරෙනවා. ওই සූත්‍ර පොත් ටික අරන් බැලුවාම සංයුත්ත නිකාය 1 2 3 හොඳට බැලුවාම පේනවා මේ කොහෙවත් නැති කතානේ මේ කියන්නේ මේ දැන් මේ පොත් ටික අපිට ඕන විදිහට හදන්න පුළුවන් ඕන කෙනෙකුට. පෘථග්ජන කෙනෙකුට පොතක් ලිව්වොත් ඒක බුදුන් වහන්සේ කිව්වා කියලා ලිව්වොත් ඒකේ කොහෙවත් බුදුබර නැහැ. ඒකට හේතුව තමයි පෘථග්ජන කෙනෙකුට මේවා ලියන්න බෑ. ඒකට හේතුව දෘෂ්ටියේ ඉන්නේ. දෘෂ්ටියේ ඉන්න කෙනෙක් කොහොමද දෘෂ්ටියේ නැති දෙයක් ලියන්නේ? ඉස්සලා දෘෂ්ටියෙන් මිදෙන්න ඕනේ. දෘෂ්ටියෙන් මිදෙන්න බෑ මේක ධර්මය අවබෝධ වෙන්නේ නැතුව. එහෙනම් ඔහු ධර්මය අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් ඔහු ධර්මය අවබෝධ කරගන්නකොට ඔහු ධර්මතාවයේ දකිනවා. එතකොට පුජ්‍යල භාවය සම්පූර්ණ බිඳ වැටෙනවා. පුජ්‍යලයක් නැති ස්වභාවය දකිනවා. දකිනකොට ඔහුගේ නම්වත් ඔහුගේ රූපේවත් භාවිතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට හේතුව එහෙම දෙයක් නැහැ. ඔහු ස්වභාවය දකිනවා. ඒ ස්වභාවය තුළ හේතුඵල ධහම දකිනවා. ඇති වෙන නැති වෙන ස්වභාවය තුළ ඒ ස්වභාවයක් පමණයි කියලා දකිනවා. රූපයෙන් කිසිම පළක් නැති බව දකිනවා. ඒතර බාහිර රූපයක්වත් ඔහුට පළක් නැති වෙනවා. රූප කතාවක් මේකේ නැහැ. මේකේ නාම කතාවකුත් නැහැ. ඒ කියන්නේ මේක අවබෝධ වුණු කෙනාට එහෙම කතාවක් නැහැ. අවබෝධ වුණු කෙනාට අවබෝධය තුළ ඔය ඔක්කොම නිකන් මහා පුංචි දරුවෝ නිකන් මොන්ඩිසෝරියේ ගිහිල්ලා අර ඉගෙන ගන්න මුකුත් දන්නේ නැති කමට දැන් පුංචි අපි එහෙම කියනවානේ පුංචි දරුවා මුකුත් දන්නේ නැහැනේ. ඉතින් පුංචි දරුවාට එකපාරටම ඇඩ්වාන්ස් ලෙවල් කරන්න බෑනේ. පුංචි දරුවා එකපාරටම O level කරන්න බෑනේ. ඉතින් පුංචි දරුවාට අයන්න හිටන් ඔය ඒ අකුරු ටික පවා එහෙම සකස් කරලානේ ගන්න වචන ටික කියවන. ඊට පස්සේනේ දෙන්නේ මේ ලොකු දෙයක් විභාගයක් දෙන්නේ. ඒ වගේ තමයි අද සමහර අය ධර්ම දේශනා කරන්නේ. හරිම ඇත්තටම බොළඳයි. ඇත්තටම මේ ධර්මයේ ගැඹීර පැත්තකට යන්න බැරි අය ධර්ම දේශනා කරන්න හොඳ නැහැ. ඒකට හේතුව මේ මිනිස්සුන්ට බුදුන් වහන්සේ අභිඥාලාභීන් ඇත්තට බුදුන් වහන්සේ අභිඥාලාභීනේ. බුදුන් වහන්සේ හැමදේම බුදුන් වහන්සේට හැකියාව තිබුණානේ. බුදුන් වහන්සේට මහා ඥානෙ නිකන් අවදි වෙන්නේ නැහනේ. මේක ලෝකෙට මුලින්ම දේශනා කරනවා කියන්නේ ඒ මහා ඥාන අවදි වෙනවනේ. එහෙම නැතුව කියන්න බෑනේ. ඒ අභිඥා සකස් වෙන්න ඕනනේ. අභිඥාවෙන් කියන දේ කියන්නේ මේ නිකන් හිතකින් කියන දෙයක් නෙමෙයිනේ. සිතුවිල්ල නෙමෙයිනේ අභිඥා කියන්නේ. අභිඥා කියන්නේ සිතුවිල්ල නෙමෙයි ප්‍රත්‍යක්ෂයට දැනෙන දෙයක්. ඒ ප්‍රත්‍යක්ෂයට දැනෙන දේ සිතුවිල්ලක් වෙන්නේ නැහැ කවදාවත්. සිතුවිල්ල මේ සත්‍යයක් නොවන බව දැකීම තුල තියෙන මහා ගැඹීර අර්ථයක්. ඒ සිතක් නැහැ, කෙනෙක් නැහැ, පුජ්‍යලෙක් නැහැ කෙනෙක්. එතන ඉඳන් කෙනෙක් දකින්නවා කියන්නේ ඒ අභිඥාව. එතන අභිඥාවම තියෙන්නේ. වෙන මොකුත් නැහැ. එතන සිතුවිලි කතා නැහැ. එතකොට ඒ සත්‍ය එවැනි පුජ්‍යල භාවයෙන් කතා කරන්න වෙන්නේ බුදුන් කිය. ඒතර අපිට කියන්න සිද්ධ වෙනවා කෙනෙක් කියලා. ඒතර තථාගතයන් වහන්සේ නැත්තම් බුදුන් වහන්සේ. ඒතර මේ අපි පුජ්‍යලයක් විදියට පෙන්වන්නේ ඒ සම්මුතිය තුලයි පෙන්වන්නේ. මේක පෙන්වන්න වෙන භාෂාවෙන් අපිට කියන්න වෙන්නේ ඒක නිසා. නමුත් එතන එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මේ ධර්මයේමයි. ධර්මයේමයි. එතකොට පෙන්වන්නේ බුදුන් වහන්සේ ඒකයි කිව්වේ මේ මධ්‍යම ප්‍රතිපදා බුදුන් වහන්සේ ධර්ම දේශනයක් කරන්නේ නැහැ කොහොමද වෙන අන්තයකට ගිහිල්ලා. බුදුන් වහන්සේ ඒක පෙන්වන්නේ මධ්‍යම ප්‍රතිපදා. මධ්‍යම ප්‍රතිපදාව තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනා. ඒක ත්‍රිපිටකේ බැලුවම ඒ සමහර බුදුන් වහන්සේගේ ඒ දේවල්ම ඒ විදිහටම ඔය pāli වාක්‍යයම දානකොට තේරෙනවා මේක බැලුවම අපි පැහැදිලි කරලා තියෙන අර්ථ දිහා බැලුවම පේනවා. ඊට වැඩිය ගැඹුරු දෙයක් බුදුන් වහන්සේ පෙන්වනවා කියලා. ඊට වැඩිය ගැඹුරු දෙයක් පෙන්වන්නේ. හැමදේම දැන් අපිට පටිච්ච සමුප්පාදයේ අද බොළඳ විදියට මේක මේ මරුණයන් පස්සේ එකකුයි තියේ දැන් ඉන්න එකකුයි ආයුපදින එකකට දැම්මඩ බුදුන් වහන්සේ එහෙම දෙයක් කළා නෙමෙයි තියෙන්නේ. එහෙම දෙයක් බුදුන් වහන්සේ පෙන්වන්නේ නැහැ. එහෙම දෙයක් කළා නැහැ. එහෙම දෙයක් නෙමෙයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. බුදුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය හැමතැනම පෙන්වනවා. අපිට ඕන සංකාර විදියට ඕන විදියට හදා ගන්න පුළුවන්. එහෙමත් හදන්න පුළුවන්. එහෙම මරුණයන් පස්සේ මෙහෙම ඉන්නකම් මෙහෙමයි කර්මඵලය මෙහෙමයි. එතකොට මෙහෙම දෙනවා මෙහෙම වෙනවා කියලා ඔහොම ලස්සන කතාවක් හදන්න පුළුවන්. මෙහෙම ලස්සන කතාවක් හදන්න පුළුවන්. ඇත්තටම අපි ලියපු සමහර පොත් තියෙනවා අපි මුද්‍රණයටවත් දාන්නේ. ඒකට හේතුව ඒවා දාන්න සුදුසු නෑ. ඒවා මු සමාජයටම ගැටෙනවා. මේකේ පරම සත්‍ය අභිඥාවෙන් දැකලා ඒ අභිඥාවෙන් දකින ආකාරය වෙනයි. ඒ දකින්න විදිහට ලිව්වහම ඔය කර්මඵල පුදුම විදිහට පැහැදිලි කරන්න පුළුවන්. පුදුම විදිහට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට ඇයි මෙහෙම දෙයක් කියන්නේ කියලා. නමුත් ඔබ හිතන ඔය ආත්මීය ස්වභාවයෙන් දකින මේ කර්මඵලෙ නෙමෙයි ඊට වැඩිය ගැඹුරු කතාවක් තියෙනවා.
ඔබ නැවත සකස් වන ආකාරය. ඒ කියන්නේ ඔබ කියලා කෙනෙක් එහෙම පුජ්‍යලෙක් නැතුව මේ කතාව කියන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. ඒ සකස් වෙන ආකාරය. ඒ ශක්ති ස්වභාව සකස් වෙවි යන ආකාරය. දැන් මේ විදිහට දැන් මේක පැහැදිලි කරනකොට ගොඩක් අයට මේකේ ගැටලු සහිත වෙනවා. ගොඩක් අයට එතකොට මේකේ අර වටිනා ස්වභාවයේ වටිනාම දේ ගන්න නැති වෙනවා. මේකේ වටිනා අර්ථයක් තියෙනවා. අපි මේ කියන හැම තැනකම. ඉතින් මේකේ ගැඹුරු පරයාව පෙන්වන්න ඕනි. ගැඹුරුම කතාව අපි ඉදිරිපත් කරන්න ඕනි. ඒක තමයි වැදගත් වෙන්නේ. මේ සිත හැදෙන හැටි තමයි ඇත්තටම මේ ධර්මයේ තුල මේ ධර්මයේ වෙන්නේ. ධර්මයේම එයයි. සිත හැදෙන හැටි. එතනදී දැන් අපි දිගටම පැහැදිලි කරගෙන ආව පරයය දැක්කම ඔබට පේනවා මේ සිත හැදෙන්නේ නාමය රූපයයි එකතු වෙලා. ඒක තමයි මහා නිදාන සූත්‍රයේ පෙන්නන්නේ. එතකොට එතන තමයි අපි ඉන්න ඕනි තැන අපි යන්න ඕනි පාරයක පාත් එකක මග දිශා නැති අඳුන ගන්න ඕනි. එතකොට එතනදී මහා නිදාන සූත්‍රයේ උනත් පෙන්නන්නේ ඒ කාරණාව තමයි නාම රූප පත්‍ය විඥාන කියන්නේ. එතකොට පටිච්ච සමුප්පාදයේ තුලත් ඒක සිත හැදෙන ඇටි පෙන්නන්නේ අවිද්‍යාව නොදන්නකම. එතකොට ඒකම තමයි මෙතන සංඛාරා. එහෙම නැත්නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට එතකොට මේ සිත කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා ඔබ පටිච්ච සමුප්පාදයේදී දකින්නේ. එතකොට මේ අවිද්‍යාව තමයි අතරම මේ අවිද්‍යාව නිසා තමයි සංඛාර ඔබට සැදෙන්නේ. සංඛාර කියන්නේ මේ ඔබ අර ගිනි වලල්ල කැරකෙනවා වගේ. ගිනි බෝලේ ගිනි වලල්ල කියන්නේ අපිට ඇත්තටම මායාවක්. මායාව තමයි සංඛාරය. ඒ කියන්නේ මෙතන කෙනෙක් ඉන්නවද කියන එක. කෙනෙක් ඉන්න එක තමයි ඉන්නවද ඒ අන්ත දෙකක් මෙතන අපි ගත්තොත් එහෙම මේක මෙන්න මෙහෙම විදිහට කිව්වොත්. ඒ කියන්නේ දැන් පුංචි දරුවා ප්‍රභාස්වර සිත කියනවා. අතන ප්‍රභාස්වර සිතේ එතකොට මේ ප්‍රභාස්වර සිත මේ මුල් අවස්ථා කොහොමද එතකොට ප්‍රභාස්වර සිතට මේ පුංචි දරුවා මුකුත් එතකොට ප්‍රභාස්වර සිත කියන්නේ ප්‍රභවය කියන්නේ මූලය කියන්නේ මේකේ මුකුත්ම පුංචි දරුවාට සම්මුති ප්‍රඥප්ති නැහැ. ඒතර සම්මුති ප්‍රඥප්ති නැහැ කියන්නේ පුංචි දරුවාට නාමයක් රූපයක් නැහැ. එතකොට ඒක අපිට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ රූපයක් ගැන නාමයක් ගැන මේක මේකයි කියන්න සම්මුති නාමයක් පුංචි දරුවාට නැහැ. එතකොට පුංචි දරුවාට රූපයකට නාමයක් නැහැ. දැන් හැඩතල වලට නම් නැහැ. පුංචි දරුවා දන්නේ නැහැ. පුංචි දරුවා ඇත්තටම ඉර හද මුකුත් අඳුරන්නේ නැහැ. එතකොට පුංචි දරුවාට ඒ රූපයට නාමයක් නැහැ. පුංචි දරුවාට රූපයට නාමයක් නැහැ. එතකොට පුංචි දරුවාගේ ඒ ස්වභාවයට ගියාම අපිට පේනවා. එතකොට අවිද්‍යාව මේ පුංචි දරුවාට මේකේ නාම රූප නැති තැන මේකේ නොදන්න කම නිසා අවිද්‍යාව නිසා මේ සත්‍ය නොදන්න කම නිසා මේක ගැට ගැහිම. දැන් මේක දන්න කෙනාට මේක පේන කෙනාට ගැට ගැහෙන්නේ නැහනේ. දැන් මේක අවසානයේට ගියාම මේක තේරෙනවානේ. අවසානට ගියාම දැන් විද්‍යාව කියන්නේ මේක සත්‍ය දකින්නවානේ. සත්‍ය දකින්නාට පස්සේ එයා ආයි බාහිර දෙයක් තියෙනවා කියලා එයාට එන්නේ නැහනේ. ඊතන දේ තමන්ගේ සිතුවිල්ල බාහිර නැහැ කියලා දන්නවා. දැන් පොත කියන්නේ තමන්ගේ හදාගත්ත පෙර මතකයෙන් මේක අපි එහෙමනේ සම්මුතිය කතා කරේ. එතකොට පොත කියන්නේ හදාගත්ත දෙයක්නේ සම්මුතියනේ. එතකොට ඒක බාහිර එහෙම එකක් නැහැනේ හතරමහා භූතනේ. අන්න ඒක දන්න කෙනා ගැට ගැහෙන්නේ නැහැනේ බාහිරට. එතකොට රූපෙට ගැට ගැහෙන්නේ නැහැනේ මේ හැදෙන නාමේ. ස්කන්ධය කියන්නේ නාමයනේ. ඒක රූපෙට ගැට ගැහෙන්නේ නැහැනේ බාහිරට යන්නේ නැහැ. එතකොට යන්නේ නැහැ කියන්නේම එතකොට නාම රූප ගැට ගැහෙන්නේ නැහැ. නාම රූප ගැට ගැහෙන්නේ නැහැ කියන්නේ විඥානේ සිත උපදින්නේ නැහැ. සිත උපදින්නේ නැහැ. මේ සිතට අවස්ථාවක් නැති වෙනවා. මේ කියන්නේ මේ සිස්ටම් එක සිද්ධ වෙනවා දිගටම සිස්ටම් එකේ බල ගැනීම නැති වෙනවා. ඒ සිස්ටම් එකේ ඒ කියන්නේ අර තියෙන බලය නැති වෙනවා. ඒ කියන්නේ මෙතන සිතුවිල්ලකට යම්කිසි තියෙනවනේ දැන් අපි රැවටිලානේ ඉන්නේ 5000 කොලයක් කියලා අපි රැවටිලා ඉන්නේ බාහිර තියෙන දේවල් තියෙනවා කියලා අපි රැවටිලානේ. අන්න ඒක අවබෝධ වෙනකොට යා රැවටෙන්නේ නැහැ. එතකොට ඒ වටිනාකමක් තියෙනවනේ රැවටීම තුළ.
ඒක නිසානේ අපිට මේ වටිනවා කියලා දැනෙනවා. මේක මට ඕනි කියලා හිතෙනවා. රාගයක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මේකට ඇලෙන ගතියක් තියෙනවා. තණ්හාවක් උපදිනවා කියන්නේ ඇලෙන ගතියනේ. දැන් ඒතකොට ඇලෙන ගතිය නැති වෙනවනේ. ඒ ඇලෙන ගතිය නැති වෙනකොට තණ්හාව ෂය වෙනවනේ. ඒතර ඇලෙන ගතිය නැති වෙනකොට මේක සිතේ හරේ නැති වෙනවනේ, විරාගයට එනවනේ. එතකොට රාගයක් එන්නේ නැහැනේ, විරාගයට එනවනේ. එතකොට ඒ සිතෙන් පළක් නැහැනේ. ඒ සිත නිකන් හරයක් නැහැනේ. නාමෙන් කිසිම නාමෙත් දෙයක් නැති බව දකින්න හිස් ශුන්‍යතාවයට එනවනේ. ඒතකොට රූපෙත් එහෙමද, බාහිරත් එහෙම දෙයක් නැති බව දකින්න. එතකොට මේ දෙක ගැට ගැහෙන්නේ නැහැනේ. එතකොට විඥානයේ දැන ගැනීම තියෙන්නේ ශුන්‍යයි කියලා. දෙයක් නැහැ කියලා. දෙයක් නැහැ කියන තැනක එතකොට විඥාණයට දැන් කරන්ට් එකක් උපදින්නේ මෙන්න මේ දෙක තියෙනවා කියලා ගත්තොත්නේ. ඒ කියන්නේ එතරම්නේ ශක්තියක් උපදින්නේ. එතන ශක්තියක් උපදින්නේ නැහැනේ. එතකොට මේ අන්ත දෙක නැති වෙනවනේ. අන්ත දෙක නැති වෙනකොට මේ ශක්තිය නැති වෙනවනේ. අන්ත දෙක මේ දැන් දෙපැත්තෙම මිදිලානේ. එතකොට ශුන්‍යතාවයට එන්නේ. එතනනේ මේකේ මේ වටිනාම තැන තියෙන්නේ. මේ සිත මිදෙන තැන එතන. මේ අවබෝධයෙන් මිදීම සංකිතේ නිබ්බිදාය. එතකොට මිදෙන්නේ එහෙමනේ. එතකොට මේ මිදීමටනේ අපි යන්න ඕනේ. එතකොට මේ සත්‍ය දකින්න කෙනාට එක වෙන්නේ නැහැ. සත්‍ය දකින්න කෙනා කියන්නේ විද්‍යාවනේ. විද්‍යාව තියෙනවා නම් සංඛාරය එන්නේ නැහැ. සංඛාරය කියන්නේ මේ රැවටීමනේ. එතකොට මේ හදාගන්න හැමදේම සංඛාරයක්. හැම චේතනාවක්ම සිතුවිල්ලක්ම සංඛාරයන්. එතකොට හැම එකක්ම මේ බාහිරෙන් යන්නේ නැහැ. සංඛාර කියන්නේ සංඛාර තියෙන මේ චිත්ත ස්වභාවයකනේ. ඒක අන්තයකට ගන්න බෑ. සංඛාරා කියන්නේ චිත්ත ස්වභාවයන්නේ. ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයිනේ සංඛාරා කියන්නේ. එතකොට දැන් මේ හොඳට මේක දැන් ඔබට පේන්න ගන්න. එතකොට සංඛාරා කියන්නේ පුංචි දරුවට මුකුත් නැත්නම් සංඛාරා නැහැ. ඒ කියන්නේ පුංචි දරුවාට සංඛාර පනවන්න බෑ, අවිද්‍යාවක් නැහැ. ඒතර පුංචි දරුවට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නාම රූප මෙතන ගැට ගැහෙන්නේ නැතුනහම විඥානේ නැති වෙන එකයි මෙතන තියෙන්නේ. එතන නැත්තේ. ඒක තමයි පුංචි දරුවා ධර්මයේ තුල අපට අහන්න ලැබෙනවා සාසවීයයි ආශ්‍රව වලට හිත ඇති. හැබැයි ඒ නිසා පුංචි දරුවාට මේවා ගැට ගැහෙනවා. නාම රූප ගැට ගැහෙනවා. මොකද සාසවීයයි ආශ්‍රව වලට හිත ඇති. සාසවීයයි කියන්නේ ආශ්‍රව කියන්නේ කෙලෙස්නේ. එතකොට රාග දේශ මොහ ලෝභ දේශ සිත්නේ කෙලෙස් කියන්නේ. ඇලෙනවා ගැටෙනවා. එතන කෙලෙසයක් උපදිනවා. ඒක තමයි තණ්හාව කියන්නේ. ඔක්කොම එකටයි තියෙන්නේ මේ ගුලියට වගේ. එතකොට මේක උපදින්නේ නාමයයි රූපයයි ඇති වුණොත්. තියෙනවා කියලා දෙයක් හම්බුනොත්. තිබුණොත් මෙතන මම ඉන්නේ. එතන දෙයක් තිබ්බොත් මෙතන මම ඉන්නේ. අන්ත දෙකක් හම්බ වෙනවා. එතකොට අන්ත දෙකක් හම්බ වුණු තැන තමයි එතකොට මෙතන සිතක් ස්පාක් එකක් වෙන්නේ. බාහිර තියෙනවා කියලා ගත්ත ගමන් තමයි මෙතන මම ඉන්නේ. මොකද ඇත්තම කණ්ණාඩියට දැන් දෙයක් වැටෙනවානේ. කණ්ණාඩියට දෙයක් වැටෙනකොට අපි කණ්ණාඩියට ආලෝකය නිසානේ දැන් මේ කණ්ණාඩියට මේ ස්පාක් එක වෙන්නේ. කණ්ණාඩිය අපිට දෙයක් පේනවනේ. නමුත් කණ්ණාඩියේ තියෙන දේවල් නැහැනේ. නමුත් අපි අරගන්නේ කණ්ණාඩිය තියෙනවා කියලා. අපි අරගන්නේ කණ්ණාඩිය තියෙනවා. නමුත් කණ්ණාඩිය හැම දෙයක් නැහැ. කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බයක්. දැන් අපි ඇසුරු කරන්නේ බාහිරයක් නෙමෙයි. අපි ඇසුරු කරන්නේ අපේ කණ්ණාඩියට වැටෙන එකනේ. ඒක තමයි කණ්ණාඩිය තමයි අපේ ඇහැ කියන්නේ. එතකොට අපි ඇහැ කියන කණ්ණාඩිය නම් ඒ කණ්ණාඩියට වැටෙන දේ නම් අපි ඇසුරු කරන්නේ ඒක බාහිරින් හම්බ වෙන්නේ නැහැ නේ කවදාවත්. ඒක අපි හදාගත්ත දැන කොළ පාට රතු පාට ඒ කෙනාගේ ඇහි ස්වභාවයෙන්නේ පාට මතු වෙන්නේ. එතකොට ඇහි ස්වභාවයෙන්නේ රූප මතු වෙන්නේ. එතකොට ඒක බාහිරින් හොයන්න බැරි වෙනවනේ. ඒක තමන්ගේම සිතේනේ හටගෙන ඉන්නේ. එතකොට එතකොට මෙන්න මේක තමයි සිත කියන්නේ. සිත කියන්නේ මේක බාහිරේ ආලෝකයට එන හැඩතලේ ඒ හැඩතලේ තියනවා කියන යන්නේ ස්පාර්ක් එක. මේ තියනවා කියන ස්පාර්ක් එක. ඒ තියනවා කියන ඒ ස්පාර්ක් එකක් තමයි චිත්ත ස්පාර්ක් එකක් කියන්නේ. චිත්ත ස්වභාවයක් කියන්නේ බාහිර මෙහෙම දෙයක් තියනවා කියලා. දැන් මෙන්න මෙතන බාහිර හැඩතලයේ කණ්ණාඩියට වැටෙන හැඩතලයේ බාහිර මේක අර හොඳට තේරෙනවා මේ ස්වභාවය අපි ටිකක් කතා කරන්න ඕනි තරක් මේ මෙතන තියෙන්නේ. මෙතන බාහිර දෙයක් තියෙනවා කියලා ඒ කියන්නේ පුංචි දරුවට මේ හැඩතලයේ එනකොට මේ මෙතන බාහිර શબ્දයක් දානවා අම්මා කියලා. ඒතකොට අම්මා කියන එක ගැට ගැහෙනවා. අපි මේ විදිහට හරියට මේක ලියාගෙන ගියොත් ඊට පස්සේ පුතේ මේ අම්මා, පුතේ මේ අයියා, පුතේ මේ අක්කා.
එතකොට මේ මෙතන සංඥා ස්වභාවයන් මේ සංඥාවක්නේ. අම්මා කියන සද්ද සංඥාවක්. සද්දේ එතකොට මෙතන මේ වර්ණේ හැඩතලයේත් එක්කලා එකට යනවා. ඒක සංඥා ස්වභාවය. එතකොට මේ සංඥා ස්වභාවයක තමයි මේ මෙතන අර සංඛාර ස්වභාවය ගිනිවලල්ල වගේ වෙනම ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මෙතන එතන ඇති වෙන නැති වෙනවනේ. දැන් මේ එනවා මේ શબ્දෙත් එනවා. ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ ආයෙ එනවා ආයෙ නැති වෙනවා ඉවරයි. එතකොට මෙතන මේ શબ્දේම තමයි එතකොට බලනකොට ඒ ප්‍රතිරාවයක් වගේ මේ શબ્දේම තමයි එතකොට මේ එතකොට එතන අම්මා මෙතන අක්කා අයියා අම්මා ගාගා શબ્ද එනවනේ. එන එකම ඊට පස්සේ ඒ ස්වභාවය මම කණ්ණාඩියෙන් යාගේ මුණ බැලුවාම ඒ අම්මා ඒ අක්කා ඒ අයියා මේ මම කියන එකෙන් දැන් මෙතන එතකොටත් හිතෙනවානේ මේ මම කියලා හිතනවාද කියලා නෑ මෙතන වෙන්නේ අතන ස්පාක් එකම බාහිරේ ස්පාක් එකක් දැන් මේ මෙතන shabdේ ඒකයි ගැට ගැහෙන ස්වභාව චිත්ත නියාමයක් ඒ චිත්ත නියාමේ අර ඊතු නියාම බීජ නියාම කම්ම නියාම වගේ තමයි මේ චිත්ත නියාම ඒ කියන්නේ මේ ස්වභාවික සංසිද්ධියක් තියෙන්නේ ඒ ස්වභාවික සංසිද්ධියේ වර්ණ ශබ්ද මේවා එකතු වෙන සංසිද්ධියේ ඒ සංසිද්ධියම තමයි මම කියන්නේ. එතරම් තමයි මේ ශක්ති ස්වභාවයක් තියෙනවා. දැනෙන ස්වභාවයක්. ඒ දැනෙන ස්වභාවයක් මේකේ දැනෙන ස්වභාවයක් නෑ. ඒ ඉපදෙන එතන තමයි ඉපදීම තියෙන්නේ. දැන් බුදුන් වහන්සේ ජාති ධම්ම සූත්‍රය පෙන්නනවානේ. උපත පෙන්නනවානේ. ජාතිය හටගන්නේ කොතනින්ද කියන එක. ඒතර බුදුන් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ස්කන්ධානම් පාතිභාවෝ ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති කියලා. ඒතර මෞකුසේ දැන් මෙතන වෙනින් කතාවක් නෙවෙයි උපත කියලා කියන්නේ ඇසේ උපතයි මහණෙනි. උපස කියන්නේ කනේ උපතයි මහණෙනි. එතකොට ආයතනවල උපතයි උපත කියන්නේ. ඒතර ස්කන්ධානම් පාතිභාව ස්කන්ධේ නිසා කියන්නේ වේදනා සංඥා කියන මෙන්න මේ දැනෙන ස්වභාවයක් නිසා ස්කන්ධානම් ආයතන හැදෙන්නේ ආයතනම් පටිලාභෝ ඒකේ පටිලාභයක් තමයි මේ ආයතනෙන් එන්නේ. ඒ ස්කන්ධය කියන්නේ ඒ පටිලාභේ ස්කන්ධානම් පාතිභාවෝ ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. ඒ නිසා තමයි තියෙනවා කියන එක හැදෙන්නේ කියන්නේ. එතකොට තියෙනවා කියන එකක් එහෙම අපි මේ කතා කරන්නේ භාෂාවකින්. තියෙනවා කියලා. ඒකත් එතකොට මේ භාෂාවෙන් කියා ගන්න බෑ. ඒ කතාව. ඒක අජීවී කතාවක්. ඒක අවිඥානිකයි. සවිඥානික කතාවක් නෙමෙයි. ඒක ශක්තියක්. ඒක ආත්මීය දෙයක් නෙමෙයි. දැන් ශබ්දයයි හැඩතලයයි එකට යනවා කියන්නේ. ඒතකොට තවත් ශබ්දයක් හැඩතලයක් ඊට වැඩිය වෙනස් එකකට එනවා කියලා හිතන්න. එතකොට ඒ ශබ්දයේ හැඩතලේ මේ ශබ්දේ මේ හැඩතලේ තවත් ශබ්දයක් හැඩතලයක් එනවා කියලා. ඒ ශබ්දයේ හැඩතලේ. ඒතර තවත් ශබ්ද හැඩතලයක් එනවා කියලා හිතන්න. දැන් ඔබ බලන්න නෙගටිව් එකක් අර පරණ රීල් තියෙන කැමරාවෙන් ගත්ත ෆොටෝ. එහෙම නැත්නම් ඔබ උපමාවට ගන්න කාටුන් එකක් හදන හැටි රූප පේලියට වටනවා. අර අපි කිව්වේ උපමාවක් නිතරම කියන්නේ ඔය මුලට ගියාම මේ පිටු 200 පොතක දුවන ළමයෙක් ඇඳලා පිටු පෙරලනකොට දුවනවා වගේ පේනවා කියලා. දුවනවා වගේ පේන සංසිද්ධිය මොකද්ද? පිටු පෙහෙම පෙරලගෙන යනකොට මේ ළමයා දුවනවා වගේ පේන සංසිද්ධිය. ඊට පස්සේ අපිට පිටු ගොඩාක් ওই විදිහට තව ඒවා අඳින්න පුළුවන් දුවනවා, hina වෙනවා, අඬනවා. තව ඒවා අඳින්න පුළුවන් මේ ළමයාගේ. ඒතර මේ ඔක්කොම රූපනේ. ඒ රූපනේ වැටෙන්නේ. දැන් මේ විදිහටනේ කාටුන් එක හැදෙන්නේ. කාටුන් එකේ කතාවක් වගේ එකක් නේ යන්නේ. එතන පෙන්නන්නේ රූප වැටෙන එකක් නේ. ඒකට ශබ්දෙත් එනවනේ. ওই සිද්ධිය තමයි තියෙන්නේ. ඔච්චරයි. ඕක තමයි හිත කියන්නේ. ඒකම ස්පන්දනයක්. දැන් දිනි බෝලේ කැරකෙනකොට ගිනි වලල්ලක් පේනවා. ඒක වලල්ලක් කියලා එකක් නැහැ. අපිට එහෙම එකක් පේනවනේ. ඒ වගේ මේකත් වේගයක් එක්කලා අර හැඩතල මේ ශබ්ද එකට අනිත්‍යවත් එක්කම එනවා දැන්. ත්‍රිමාන වෙනවා. ඒ කියන්නේ දැන් තව ස්වභාව වෙනවා. තව උණුසුම, සීතල, ගඳ ඔක්කොම එකතු වෙනවා. ඒකයි සුද්දාෂ්ටකේ කතාව තියෙන්නේ. ඒකයි සුද්දාෂ්ටක පට ව්‍යාපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා කතාව උතන්ට එකටම මේ කතාව යනවා. එකම ස්වභාවය. චිත්ත ප්‍රසාද රූපයක් කියන්නේ රූපාවල ලොකු කතාවක්.
ඒකම අත සුදාස ඒකම සත් ස්වභාවය කියන්නේ ඕකම තමයි එතකොට චිත්තේ තියෙන්නේ. ඒ කියන්නේ ගන්ධ රූපයක් කියන්නේ සත් ස්වභාවයන්නේ. රස රූපයක් කියන්නේ සත්‍ය ස්වභාවයක්. ශබ්ද රූපයක් කියන්නේ සත්‍ය ස්වභාවයක්. ශබ්ද